පහත දැක්වෙන ශ්‍රේණිවල n වන පදය සොයන්න. 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 right මෙන්න පුතේ පහත දැක්වෙන ශ්‍රේණිවල n වන පදය ටිකක් වෙනස් ඈ. මේක ලියා ගන්න කොයා ඉස්සලා 10 13 16 අපෙන් අහන්නේ n වැනි පදය. හරි ලේසි වෙනස් ටිකක් ඈ n වන පදය. පටස් කාලා අවබෝධ කරගන්න පුළුවන්. n වන පදය. අපට ඕනේ අර තොරතුරු ටිකම තමයි පුතේ ඈ 10 13 16 ශ්‍රේණියේ n වන පදය. n වන පදය. දැන් සියලු වෙන නවත්තලා පෑන් පැන්සල් පැත්තකින් තියන්න. කාට හරි ඕනනම් පුතේ hina යන කතා ජීවිතේ දිනන විදිහ එතකොට ආදරය දිනන විදිහ ප්‍රේමය ගැන කතා ඒ වගේ දේවල් අවශ්‍ය නම් ඔයා පන්තියට එන්න නැතුව ටීවී එක දාගන්න. පන්තියේදී ඒව කතා කරන්න වෙලාවක් නැහැ. ඒව කතා කරන්න වෙන වෙලාවක් අපි දීලා තියෙනවා. එදාට එන්න. එදාට අපි කතා කරමු ඒවා. ඒ වැඩසටහනේ පටිගත කිරීම භාගයක් දැන් සිද්ධ වෙගෙන යනවා මේ වෙනකොට. ඒවා හරියි. අපිට අවශ්‍ය කරන කොටස් ටිකක් පටිගත කිරීම කරන්න වෙලා තියෙනවා. දාලා වැඩසටහන ගියාට අවශ්‍ය කරන කොටස් වර්ගයක් පටිගත කරන්න වෙලා තියෙනවා. ඒවා දැන් මේ දවස්වල යනවා. ඒතකොට තව ලබන ඉරිදා විතර වෙනකොට වැඩේ සෙට් වෙලායි ලොකු වැඩසටහන ලොකු ප්‍රෝග්‍රෑම් එකක් ඒකින්ද සෑහෙන වෙලාවක් යනවා. ඒකට ඒකින්ද ඉතින් කතා කරමු. දැන් ඔයාලට ඒවට මුකුත් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මෙතනින් ගිහින් ටීවී එක දාගන්න. ඒතකොට ආදරය දිනන හැටි, ප්‍රේමය දිනන හැටි, පෙම්වතිය ආරක්ෂා කරන හැටි, පෙම්වතියගේ සිත දිනා ගන්න හැටි, ඒ වගේ දේවල් ඒවේ බලා ගන්න පුළුවන්. පන්තියේදී ඒව කරන්න බෑ. එහෙම නැත්නම් ඒ වගේ පන්ති තියෙනවා. පැය දෙකෙන් විනාඩි 45 පැය එකමාරක් විතර ප්‍රේමය ගැන කියනවා. ඊට පස්සේ සර්ගේ ප්‍රේමය ගැන ඔයාලට කියනවා. එහෙම ඒ වගේ ඒවා තියෙනවනේ. ඊට පස්සේ විභාගෙට එන්නේ නැහැ ඒවා. විභාගෙට එන්නේ ගණන්. ඒතකොට ඒ නිසා ඒවා ඕන කට්ටිය ඒ පන්තියේ කරන් මේවා ඕන කට්ටිය මේ පන්තියේ තියෙන්න. හරිනේ? හරි. 10 n වන පදය බලා ගන්න. අර විදියමයි හදන්නේ. දැන් පුතේ ගිය සතියේ උගන්වපු මොනවද ඒවට කියන්නේ පොදු අන්තරය ලබා ගැනීම එහෙම මතක නම් ඉතින් පුතේ වෙඩි තියා ගැනීමක් තමයි කරන්න වෙන්නේ ඈ. right මෙන්න අපි යනවා පුතේ පළමු පදය මතකනේ පළමු පදය පොඩ්ඩක් ඉන්න පැන ලියවෙන කම්ම ලියනවා. පළමු පදය සමානයි 10යි. සමානයි 10යි. සමානයි 10යි. ඊට පස්සේ අපි ගන්නවා d. මතකද d ව ගත්ත විදිහ ඕනෑම පදයකින් ඊට පෙර පදය අඩු කළා. මෙන්න d සමානයි 3යි. එහෙනම් n පදය n ම තමයි. අපි හොයන්න ඕනේ tn. n වන පදේනේ අහන්නේ. සූත්‍රය මතකද? tn සමානයි a ධන n ඍණ 1 වරක් d. මේක එච්චර අමාරු නෑ. tn සමානයි a ධන n ඍණ 1 වරක් d. ආදේශ කරන්න. tn වෙනුවට n ම තමයි. මොකද n වන පදේනේ. a කියන්නේ පුතේ 10යි. n වෙනුවට n ම තමයි. ඍණ 1යි. පුතේ d වෙනුවට අපට ආවේ 3ක්. n වෙනුවට මොකුත් ආදේශ වෙන්නේ නැහැ. n ම තමයි. ඊට පස්සේ අපි යනවා tn සමානයි 10යි. මෙතන වැඩි කරලා ගන්න. ධනයි ධන 3 වරක් n 3ක් n. ධනයි ඍණයි ඍණ 3 වරක් 1 3යි. tn සමානයි පුතේ 10න් 3ක් අඩු වෙනවා මේ දෙන්න සජාතීයයිනේ. එහෙනම් 10න් 3ක් 7යි. ධන 3ක් n. ඔය තියෙන්නේ. එහෙමනම් පුතේ අපි යනවා tn සමානයි 3ක් n ධන 7. අපි සාමාන්‍යයෙන් ඕක ඔය පැත්ත හරවලා ලියනවා පුතේ.
අපි හොඳ පැත්ත හරවලා ලියනවා ඒක. නැත්නම් බොහොම අවලස්සනයි. ඒ නිසා අපි ඕක හොඳ පැත්ත හරවලා ලියනවා. දැන් තව චුට්ටක් කොහොම ඉවසගෙන ඉන්න. මේ අර පොදු පදේ හොයනවා වගේ කර්තව්‍යයක් නෙමෙයි කරන්නේ. මන් ලියනවා තව එකක්. බලා ගන්නකෝ. මන් ලියනවා පුතේ 8යි 13යි 18යි මේ ශ්‍රේණියේ n වැනි පදය. මං ගන්නවා මේ ශ්‍රේණියේ n වැනි පදය. දැන් සියලු වැඩ නවත්තලා බලන්න ආයේ. පුතේ a සමානයි 8යි. ඊට පස්සේ මං d ව ගන්නවා. මං 13න් අඩු කරනවා පුතේ 8ක්. මට එනවා 5ක්. ඊට පස්සේ n පුතේ nම තමයි. එහෙනම් අපි ගන්නවා tn. කොහොමද අපි දැන් සූත්‍රය ගන්නේ? tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එමින් සරේ ආදේශ කරන්න. tn සමානයි a කියන්නේ 8යි. පුතේ nම තමයි. n වන පදේනේ ඍණ 1යි. d කියලා කියන්නේ 5යි. එහෙමනම් මෙන්න එනවා පුතේ tn සමානයි 8යි. ධනයි ධන 5 වරක් n 5ක් n ධනයි ඍණයි ඍණ 5 වරක් 1 5යි. එහෙමනම් අපිට එනවා පුතේ tn සමානයි 8න් 5ක් 3යි ධන 5ක් n. එහෙනම් මේක අනිත් පැත්ත හරවන්න. tn සමානයි 5ක් n ධන 3. හැරෙව්වේ නැතත් ප්‍රශ්නයක් නැහැ. ලස්සනයි. හැරෙව්වොත් හොඳයි. හැරෙව්වොත් හොඳයි. හරි. මෙන්න වැඩේ ඉතාලංකාරයි. පුතේ ඔයාලගේ ICT එහෙම නැත්නම් තොරතුරු තාක්ෂණය IT කියලා අපි කෙටියෙන් කියන්නේ තොරතුරු තාක්ෂණයේ ක්ලාස් එක පටන් ගන්නවා. ෆ්‍රී ක්ලාස් එක අර අපි නොමිලේ උගන්නන එක. හරි ලියා ගන්න එහෙම ඉස්සර මම කී හිටියේ. එතකොට අපිට ඒ ක්ලාස් එකේ අපි පටන් ගන්නවා පුතේ මොකක්ද අපේ IT ක්ලාස් එක. කැමති කෙනෙකු හෙට මම දිනේ දාන්නම් කොයි වෙලාවටද තියෙන්නේ කියලා. 10 11 දෙකටම එකම වෙලාවට පන්තියක් යෙදෙයි. 10 11 දෙකේම වැදගත් ඒවා තියෙනවා. ඉංග්‍රීසි මීඩියම් කරන කට්ටියට ඉංග්‍රීසි මීඩියම් අවශ්‍ය නම් ඔහුට හෝ අයට ඒ ගුරුතුමිත් එක්ක කතා කරලා ඉංග්‍රීසි මීඩියම් එකක් වෙනම දාගන්න පුළුවන්. ඉන්න ළමයි ප්‍රමාණය බලලා එක්කෙනා හිටියත් ඉංග්‍රීසි මීඩියම් එක කරනවා. yes අපි උත්සාහ කරනවා සෑහෙන උත්සාහයක් දරනවා පුතේ මම ඒකට. මොකද අපිට ගුරුවරයෙක් කියලා එකක් අරන් හරියන්නේ නැහැ පුතේ. පොල් පිටක් වගේ එකක් ගුරුවරයෙක් ගන්න ඕනේ. ඒ නිසා තමයි දැන් මේත් අපි හොයලා දක්ෂ ගුරුවරයෙක් නෙමෙයි පුතේ ගුරුවරියක් හොයාගත්තා. එතකොට මම කිව්ව පොරොන්දු වුණොත් පුතේ මම පොරොන්දුවක් වුණොත් ඒක පුතේ බෙදලා කඩාගෙන හරි ඉෂ්ට කරනවා. දැන් මම කිව්වනේ හැබැයි මට කලබලයක් නැහැ තමුසලට වාගේ. ඒක හිමින් සැරේ පියවරෙන් පියවර ගුරුවරයා හොයාගෙන ඒ විදිහට කරන්න ඕන වැඩක්. ආවට ගියාට නාට්‍ය හාරංග කලාව උගන්වන ගුරුවරයෙක් ළඟ සිංහල පන්ති ගිහින් හරියන්නේ නැහැ. අන්න ඒ වාගේ ප්‍රශ්නයක් ඒකට තියෙන්න ඕන ක්‍රමවේදයක්. මම ගුරුවරයෙක් තමයි. මම ගුරුවරයෙක් කියලා පුතේ මට වෙන විෂයක් උගන්වන්න බෑනේ. මම විශේෂීකරණය වෙලා තියෙන්නේ ගණිතය සඳහා.
මට ගණිතය උගන්වන්න පුළුවන්. මට විද්‍යාව උගන්වන්න පුළුවන්. මම විද්‍යා ගුරුවරයෙක් විදිහට කටයුතු කරපු නිසා මට විද්‍යාව උගන්වන්න පුළුවන්. ඒ විද්‍යාව උගන්වන්නේ නැහැ මම. ඇයි මේ විද්‍යාව මට නැත්තම් පෙරේතක මට එකක් කරන්න පුළුවන්. නෑ මම විද්‍යාවත් උගන්වනවා කියලා. දැන් ඔයාලා විද්‍යාව ගුරුවරයෙක් ඉල්ලනවා. ඒතකොට මට පුළුවන් හරි මම විද්‍යාව උගන්වන්නම් කියන්න. මම විද්‍යාව උගන්වන්නේ නැත්තේ පුතේ. මම ඒකට විශේෂීකරණය වෙලා නැහැ දැන්. හරි ඇත්තම කතන්දරේ මම විද්‍යාව ඉගෙනුවොත් ඔයාලට උගන්වන්න ඕන පුතේ පොත් බල බල. විෂය කරුණු මතක් කරමින්. විෂය කරුණු මතක් කරමින් පොත් බල බල උගන්වන්න ඒක පුතේ ගැලපෙන්නේ නැහැ. මම කාලයක් ඉගෙනුවා අවුරුදු 4ක් 5ක් විතර මම එක දිගට විද්‍යාව ඉගෙනුවා. ඒතකොට මට කිසි ප්‍රශ්නයක් නැහැ. මම මේ විද්‍යාගාර ගුරුවරයෙක් විදිහට වැඩ කරේ. ඔය කිසි ගැටලුවක් නැහැ. ඒ වැඩ ටික කළා. ඊට පස්සේ මම විද්‍යාව අතහැරියා. අතහැරලා දැන් අවුරුදු 5ක් විතර වෙනවා. ඒතකොට ආයෙ මට උගන්වන්න මේ බක පඬිතේ වැඩ කරන්න බෑ. ඒ නිසා මම මේක අතහැරලා දැම්මා. හරි. ඒ නිසා ගුරුවරයෙක් හොයනකොට පුතේ ඒකට සෑහෙන ගේමක් දෙන්න ඕනේ. ගුරුවරයෙක් හොයාගන්න. හොරු ඉන්න ඕන තරම්. දැන් මම මේ දන්න අපට ඕන තරම් හොරු ඉන්නවා. මේ දවස්වල බිහි වෙලා. Tamanට තියෙන අවශ්‍යතාවය Tamanගේ බැංක් ලෝන් එකට රුපියල් 10000ක් අවශ්‍ය නම් ඒකට ළමයෙකුට බොරුවක් කියලා රුපියල් 10000ක් ගන්න එක එමෙන්න පුතේ කරන්න ඕනේ. මම අමාරුවෙන් මම දන්න දේ උගන්නලා ඒක හොයාගන්න එකයි. උපය ගන්න එකයි කරන්න ඕනේ. ඒ නිසා එහෙම ගුරුවරයෙක් වුණ නිසා පුතේ මේ කාලයක් ගන්නෙ. මම ආට් වලට ගුරුවරයෙක් ගේනවා. හරි. ගුරුවරයෙක් නැහැ කියලා පුතේ ආට් දන්න ගුරුවරයෙක් නිකන් හොයාගෙන හරියන්නේ නෑනේ. එහෙම හරියන්නේ නෑ. මට දෙන්න තව සතියක් මං හොයලා දෙන්න. හරිද? ඔයාගාන හදනකන් තමයි මම මේ කතාවක් කිව්වේ. ඔයාගාන හදනකන් තමයි කතාවක් කිව්වේ. ඔයාගාන හදනකන් මම කතාවක් කිව්වා. ඊට පස්සේ මම ඔයාලට ගානක් දෙනවා. ඊට පස්සේ මම ඔයාලට ගානක් දෙනවා. ඊට පස්සේ මම ඔයාලට ගානක් දෙනවා. හරි මම මේ ගාන වකලා තව ගානක් හදලා ඊට පස්සේ ඔයාලට ගානක් දෙනවා බලන්න. මම මේ ගාන මැක්කා වුණා. ඔන්න මේ ගාන මැක්කා. හරිද? ඔන්න මේ ගාන මැක්කා. ඔන්න මේ ගාන මැක්කා. හරි. දැන් මම ඔයාලට ගානක් දෙන්න හදන්නේ. මෙන්න මගේ ගාන. මේ ඉවරයක් නැහැනේ මුන් එනවා උගන්නන්න දෙන්නෙම නෑ. හරි. මේ බලන්න දැන්. පුතේ මම ගානක් ගන්න ඕනේ 12යි 10යි 8යි 6යි. අපෙන් අහන්නේ n වන පදය. පුතේ දැන් පරක් වෙලා ආපු මේ මොකද්ද කරන්න කියලා පුතේ බලනවානේ. ඒගොල්ලෝ අද හවසට ඒ කියන්නේ 10 මාට පටන් ගන්න පන්තියට 10:45 11ට ආපුවාම කොහොමද මුල් කොටස් ටික ගිහින්. දැන් මේකේ මොකද දෙයක් තේරෙන්නේ නැහැනේ. ඒගොල්ලෝ අද හවසට යන්න පුතේ මොකක්ද ඒකට කියන්නේ පූජා වට්ටියකුත් අරන් ගලේ දේවාලයට යන්න ගිහින් දෙයයන්ට දීලා කියන්නේ මට උදේ උගන්නපු ටික සිහියට ඒවා කියලා වගේ එකක් කියන්නේ. හරි එතකොට එයි ඈ. මේ බලන්න 10:00 කියන්නේ 10:00 මිසක් 10:45වත් 11වත් නෙමෙයි. උදේ මම යනවා a සමානයි 12යි b සමානයි ගණ්ඩක පුතේ 10න් අඩු වෙනවා 12. පුතේ 10න් 12ක් අඩු වෙද්දි ඍණ 2යි. හරි n සමානයි nමයි. එමනම් අපි හොයන්න ඕනේ පුතේ tn. දැන් ගලපන්න. එමින් සැරේ tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එමනම් පුතේ අපි මෙතෙන්ට යනවා tn a කියන්නේ පුතේ 12යි n ඍණ 1යි. පුතේ d කියලා කියන්නේ ඍණ 2යි. d කියලා කියන්නේ ඍණ 2යි. හරි. දැන් එමින් පරිස්සමෙන් tn සමානයි 12යි. පුතේ ඍණයි ධනයි ඍණ 2ක් n ඍණයි ධන දෙවරක් 1 2යි. පරිස්සමෙන් 12යි ඍණයි ධනයි ඍණ දෙවරක් n 2ක් n ඍණයි ධන දෙවරක් 1 2යි.
එමනම් මෙතෙන්ට එනවා පුතේ tn සමානයි 12යි 2යි 12යි 2යි 14යි ඍණ 2ක් එන්නේ. පුතේ මේක පැත්ත හරවන්න එපාමයි පුතේ. ඇයි මේක පැත්ත හරවන්න එපා කියන්නේ? අගනේ ඍණ පදේ තියෙන්නේ. ඍණ පදේ අගම තියෙන්න දෙන්න. ඍණ පදේ මුලට ගේන්න එපා කැතයි. ඍණ පදේ ඔගේ තියෙන්න දෙන්න. හරි. දැන් ඊළඟ එක ඔයාට බාර කරනවා. ඇය ඔබට බාරයි. ඇය ඔබට බාරයි. ඇය ඔබට බාරයි. හදලා ගමු බලන්න. ඇය ඔබට බාරයි. මෙන්න ගණන් ටික ඈ. මම ගණන් දෙකක් දෙනවා. මම දෙකක් දෙනවා. 12 15 18. ඔයා හොයන්න ඕනේ එන්වන පදය දෙවනියා. 10 7 7. ඔයා හොයන්න ඕනේ එන්වන පදය. පටන් ගමු බලන්න. බැරි වෙන්නේ නැහැ ඔයාට. ඉක්මන් කරන්න ඈ. සිකුරාදා පන්තියේ කට්ටිය දැන් සෑහෙන ඉස්සරහට ගිහින් කියන්නේ එයාලා ඉන්නේ පුතේ දැන් අන්තිම පාඩමේ. බොරු ඈ. හරි සර්. යක්ෂේ. හරි සර්. ගණන් දෙකම ඔව් සර් දෙකම. හරි සර්. හරි සර්. right. දැන් අපි ගාන හදන්න. හදාගෙන යමු බලන්න. මම මේ ගාන මකනවා. හරි. දැන් පුතේ ඔයාලගේ මේ අලුත් ක්‍රමයක් හොයාගෙන තියෙනවා මේ. ඒක හොඳයි. අලුත් තාක්ෂණයත් එක්ක නියම ක්‍රමයක්. දැන් ඔයාගේ වෙලාව හොඳ නැත්තම්. එහෙම කියනවා නේද? අපේ වෙලාව හොඳ නැහැ. ග්‍රහය නීච වෙලා. නීච වෙච්ච ග්‍රහය උජ්ජ කරලා. ඕම් ඔය වගේ කියනෝනේ අනම්මන.
ගේන්න ගියාම අනම්මනම් කියන්නේ. එතකොට ඔයාගේ වෙලාව සාර්ථක කරගන්න අපේ බෞද්ධයෝ විදිහට සියලු දෙනා වෙලාව නැති කරගන්න එක සමත කරගන්න ක්‍රමයක් තමයි මේ කියන්න හදන්නේ. ඔබේ ගෙදර සියලු දෙනාටම තියෙනවා ඒකට කියනවා මොකද්ද කියන්නේ වෙලාව නේද? වෙලාවනේ වෙලාව. වෙලාවද කියන්නේ ඒකට මොකද්ද මොන පත්‍රයේද? වෙලාව කොලේද මොකද්ද නේද ඒකට කියන්නේ? ජම්මපත්‍රය ඈ ජම්මපත්‍රය මොකක්ද? ජන්මපත්‍රයේද මොකද අර ඉපදිච්ච මේ ජ්‍යොතිෂකාරයෝ දෙන්න එකක් මට ඒකට මතක නැහැ හොඳ නමක් කියනවා කේන්දරේ කේන්දරේ ඔය හැමෝටම අපේ බෞද්ධ ගෙවල් වල කේන්දරයක් තියෙනවා මේ කතාව අහගන්න විනාඩි 2කින් ඉවර කරන්න හැමෝටම තියෙනවා හරි ආච්චි නිකන් තියෙනවා මේ දැන් උපදින එකාට නම දාන්න කලින් ගිහින් කරන්නේ මොකද්ද වෙලාව හදන් ඉන්නේ උපන් වෙලාව කියලා උපන් වෙලාව හැටියට තමයි ගන්න එක. ඒතර උපන් වෙලාව හැටියට ගන්නකොට එතනක් ඉන්නවා නර්ස් කෙනෙක් නර්ස්ලා දෙතුන් දෙනෙක් එතකොට ડોක්ටර් කෙනෙක් ඔය ඔක්කොම ඉන්නවා. ඒතර උපන් වෙලාව හැටියට ගන්න කාගේ ඔරලෝසුවේ වෙලාවද? හරිද? දැන් අපි මෙතන ඉන්න ප්‍රමාණය හැමෝගෙම පුතේ ඔරලෝසුවේ වෙලාව බැලුවොත් අපි ඔරලෝසුවේ වෙලාවල් කීයද තියෙන්නේ? අපි මෙතන 50ක් ඉන්නවා නම් වෙලාවල් 50ක් තියෙනවා. එහාට මෙහාට වෙවි තියෙන ටික එහාට මෙහාට සමහරක් වැඩි සමහරක් වැඩි කොහොම තියෙන්නේ. ඒක ඔයා ඉපදිච්ච නිවැරදි වෙලාව සූර්යාට අනුව නිවැරදි වෙලාව කො? එක පැත්තකින් තියන්න. එකක් පැත්තකින් තියන්න. හරිද? ඒ වෙලාවට අනුව තමයි ඒතොර හදන්නේ. හරිද? ඊට පස්සේ ඔයාගේ මැරිච්ච ආච්චිගේ වෙලාව අරන් ගිහින් කාට හරි දෙන්න කේන්දරේ බලන්න. මැරිච්ච ආච්චිගේ හරි මැරිච්ච සීයාගේ හරි කේන්දරේ බලන්න දෙන්න. කියායේ පුතේ මෙයා මෙහෙමයි දැන් මෙයාට මෙහෙමයි තව අවුරුදු ගානකින් මෙහෙමයි ඒ කියන්නේ මේ වලේ ඉන්නේ දැන් එයාටත් කේන්දරේ හදේ කියනවා එකක් පැත්තකින් තියන්න දැන් මේ මෙතන ඉන්න 180ක ගෙවල් වල තමුසලගේ කරේ මොකද්ද තියෙන්නේ දැන් ඔය ළමයින්ගේ කරේ සුරයක් ඇති මුකුත් නැහැ නේ සර්. මොකුත් නැහැ හරියට මම කියන්නේ සියලු දෙනාගේම නෙමෙයි සමහරුගේ අතේ තියෙනවා මුද්දා සමහරුගේ අතේ තියෙනවා මුද්දක් ඒ මුද්දේ තියෙනවා ගල් මැණික් ගල් වාගේ එහෙම දාලා දෙනවා එතකොට ඔය කොහොම ඔය අපල වලට දාපුවානේ අපල වලට දාලා තියෙන්නේ හරිද මුද්ද ඔයා හදාගන්නෙත් එයා කියන තැනින්ම තමයි ඒ කියන්නේ ඔයාට වෙලාව බලලා දෙන කෙනාට ළඟ යනවා මුද්ද ඉතින් මොනවා හරි ඔය පිරිවහන කරක් දාලා හදලා දෙනවා මොකද ඒක දාගෙන ඉතින් වෙලාව හොඳ වෙනකම් බලාගෙන ඉන්නවා තාම හොඳ වුන්නේ නැහැ නේ හොඳ වුන්නේ නැහැ කවුද සින්දුවක් කියනවා. එයාට පන්තියේ ඉන්න ඕනේද යනවද? ගියාද මන්ද හරි. එතකොට ඒ සින්දුව අහන්න මට ඕනේ නැහැ. හරි. එතකොට මොකක් හරි තාම වෙලාව හොඳ උන්නේ නැහැ නේ. වෙලාව හොඳ වෙනකන් තාම ඉන්නවා. වෙලාව හොඳ වෙනකන් ඉන්නවා. ඕකට අපි ගණිතයේදී කියන්නේ සම්භාවිතාව. ඕනෑම දෙයක පුතේ සිදුවීමක තියෙනවා මොකද්ද? සිදුවීමක විය හැකියාව. ඒකට වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. ඒක සිද්ධ වෙන්නේ අපි ගෙනාවු කෝපින් අනුව. කර්මය අනුව ඒක සිද්ධ වෙන්නේ. ඒක අපි හොඳ කාලා තියෙනවා නරක කාලා තියෙනවා. දැන් හිතන්නකෝ සරලම උදාහරණ මම ගන්න යෝහානිව. සරලම උදාහරණ මම ගන්න යෝහානිව. යෝහානිට සින්දු කියන්න බෑ. ඒක අපි ඕන කෙනෙකුට තේරෙනවා. යෝහානි සින්දු කියනකොට නිකන් බල්ලෙක් කුඩු පුරනවා වගේනේ. සවුන්ඩ් ඉෆෙක්ට් දාලා අම්මනම් කරපුවාම යෝහානිට සාමාන්‍ය විදිහට ඔයාව වෙනදන් යෝහානි සින්දුවක් කියන හැටි අහන්නකෝ. තාලයක් නැහැ, සුතියක් නැහැ, පිච් එකක් නැහැ, මොකුත් නැහැ. ඔහේ කෑ ගහනවා. නමුත් එයා තමයි අද ලෝකේ ඉන්න ජනප්‍රියම ගායිකාවන් 5 දෙනා අතරට ගිහින් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද පුතේ? අන්න හරි. අන්න එයාගේ කර්මය අනුව එයාට පරිසම්දුන්නා. එයා දැන් හරි. දැන් එයාට ආයි ජීවත් වෙන්න ඇති මේ කාලය තුළ. ඒක සම්භාවිතාව. හරි. දැන් කවුගේ හරි වෙලාව බැලුවොත් එහෙම කියන්නේ මේ කාලේ හොඳම කාලේ. ඒකයි ඔහොම උනේ ගුරු නීච වෙලා නීච හඳු හිරු වෙලා ඔය මොන හරි කියයි. අර කොටු හතරක් යනවා. ඒක ඔක්කොම පැත්තකින් තියන්න. වෙලාව හොඳ කරගන්න ඕන එකම ක්‍රමය මෙච්චරයි. ඔබ යන්න ගිහින් ඒ වෙලාව කොලේ ගන්න ගිහින් කුස්සියට ගිහින් ඒක රෝල් කරලා දාන්න බහට පුතේ. ලිපට දාපු දවස් ඉඳලා ඔයාගේ වෙලාව හොඳයි. ඇයි මොකක් හරි වෙච්චාම වෙලාවක් බලන්න නැහැ නේද? ප්‍රශ්න ඉවරයි. දැන් හරි. ඊට පස්සේ සුරයක් කියලා ගන්න රුපියල් ලක්ෂයකමාරයි කියලා සුරයක් කියලා ගන්න.
ඒ සුරේ ඊට පස්සේ පුතේ අපි පරිස්සම් කරනවා. සුරේ අපි පරිස්සම් කරනවා. අපි සුරේ පරිස්සම් කරනවා. සුරේ අපිව පරිස්සම් කරන්නේ නැහැ. මලකෙවල් වල යන්නේ. මස් කන්නේ, මාළු කන්නේ, වැලක් යටින් රින්ගන්නේ. සුරේ පරිස්සම් කරනවා. පවුනේ. හරි. දැන් හරි. වෙලාව හොඳයි දැන් කට්ටියගේ නේ. ගිනි තියන්න. හරි. ඕකද උපන් වෙලාව නිශ්චිතව ගන්න මේ ලෝකේ ඉන්න කිසි කෙනෙකුට බෑ. කිසි කෙනෙකුට බෑ. දොස්තරගේ වෙලාවද? මොකද්ද? ඒක තේරෙන්නේ නැහැ. හරි. දැන් මෙයාට මට පායිනවා ඉතින් නැද්දකින් මිත්‍යා දෘෂ්ටිකයා කියලා. මම නෙමෙයි අපෝ මිත්‍යා දෘෂ්ටික තොපි. මට එහෙම කියනවා. බුදුහාමුදුරුවෝ කියනවා බෞද්ධ උඹලා බෞද්ධ හැටි කර යහපියව සුරේල්ලන් ඉන්නව. බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කී කරිසති තාරකා. තාරකා වලට කිසි දෙයක් කරන්න බෑ. හරිනේ? රයිට්. එච්චරයි. බෞද්ධයෝ නම් අහපියව. මෙන්න ඊළඟ එක. උඹලා යන්නේ සාත්තරේ අහන්න හරි සුරේ එල්ල ගන්න හරි ත්‍රිවිල් එකේ උත්සයිකලේ පාරේ බස් එකේ සාත්තරේ කියන එක එන්නේ මොකද පුතේ? සුපිරි වාහනයක. ඒ උඹලා සල්ලි ඕවා තේරුම් ගන්න පුළුවන් මොළුවක් තිබ්බනම් පුතේ ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. ඔක තේරුම් ගන්න මොලයක් තිබ්බනම් ලංකාවට මෙහෙම වෙන්නේ නැහැ. 15යි 18යි. ඇති අනේ ඇති අනවශ්‍ය කතා. 12යි 15යි 18යි. මෙන්න A සමානයි 12යි. පුතේ A සමානයි 12යි. D සමානයි 15න් අඩු වෙනවා 12ක්. ඔයාට එනවා 3ක්. n මයි පුතේ. එහෙනම් ඔයා හොයන්න tn. ඔයා හොයන්න tn. මෙන්න ගත්ත පුතේ tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එමනම් tn n මයි පුතේ a කියන්නේ 12යි. n කියන්නේ n මයි පුතේ ඍණ 1යි. d කියලා කියන්නේ 3යි. එමනම් tn සමානයි 12යි. ධනයි ධනයි ධන 3 වරක් n 3ක් n ධනයි ඍණයි ඍණ 3 වරක් 1 3යි. tn සමානයි 12න් 3ක් 9යි. එයාට එකතු වෙනවා පුතේ 3ක් n. මේක අපි හරවමු. tn සමානයි 3ක් n ධන 9. 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 ඊට පස්සේ පුතේ 10යි 7යි 4යි n වන පදය. එමනම් a සමානයි 10යි. d සමානයි 7නුයි 10ක් අඩු වෙන්නේ ඍණ 3යි. n කියන්නේ n මයි. අපි හොයන්න ඕනේ tn. දාගන්න සූත්‍රය අපි ලියනවා පුතේ tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එවනම් පුතේ tn මයි a කියන්නේ 10යි n කියන්නේ n මයි ඍණ 1යි d කියලා කිව්වේ ඍණ 3යි. එවනම් tn සමානයි 10යි පුතේ ඍණයි ධනයි ඍණ 3 වරක් n 3ක් n ඍණයි ධන 3 වරක් 1 3යි. එවනම් tn සමානයි පුතේ 10යි 3යි 13යි ඍණ 3ක් n. එවනම් අනිත් පැත්ත හරවන්න දෙයක් නෑ. මොකද ඍණ පදේ මුලට ගන්න එපා පුතේ. ඍණ පදේ මුලට ගත්තාම කැතම කැතයි අවලස්සනයි. ඔන්න කතන්දරේ රයි. මම තව එකක් දෙන්නම් බලන්න. දැන් හදාගෙන යමු දැන් හදාගෙන යමු. දැන් ඔයා දන්නවනේ පුතේ මේ තොරතුරු ගන්න හැටි. මෙන්න මම ඊළඟ එක දෙනවා මෙතෙන්ට බලා ගන්න. හදන්න මෙයාව ඍණ 2.24 අපෙන් අහන්නේ n වන පදය. වැරදුනොත් අපි හදාගමු. ඍණ 10 ඍණ 8 ඍණ 6 n වන පදය. බලන්න වැරදුනොත් අපි හදාගමු. හදන්න බලන්න ඉස්සලාම හදපු එක්කෙනාටයි තෑග්ග. දැන් ඩීව ගන්න හැටි අමතක නම් එහෙම ඉතින් කතන්දර ගොඩයි.
හරි සර්. හරි අනිත් අයට චූටි අවස්ථාවක් දෙනවා අපි. හරි සර්. හරි. හරි සර්. හරි සර්. හරි සර්. හරි බලමු. මම මේ ටික මකන්නම්. අපිට තිබුණේ ඍණ 2.24 ඕකේ එන්වෙනි පදේ. උතේ ඕකේ පළවෙනි පදේ ඔයා දන්නවා හොයන්න දෙයක් නැහැ ඍණ 2යි t හොයන්න ඕනේ පුතේ බිඳුවෙන් තමයි ඍණ 2ක් අඩු වෙන්න ඕනේ. මෙන්න මෙතන වරද්දගෙනද බලන්න. පුතේ බිඳුවෙන් ඍණ 2ක් අඩු වුණාම උත්තරේ එන්නේ ධන 2යි. බිඳුවේ ඍණ 2ක් අඩු වුණාම උත්තරේ එන්නේ ධන 2යි. දැන් කවුරු හරි ආයේ අයියෝ එහෙම කියන්නේ කියලා. මම කියන්නේ මෙන්න මේ නිසා.
පුතේ බිඳුවෙන් අඩු වෙන්න ඕනේ ඍණ දෙකක්. බිඳුවෙන් අඩු වෙන්න ඕනේ ඍණ දෙකක්. මම අඩු කිරීමේ නීතිය කියලා දුන්නා මතකද? පුතේ මේ ඍණ ලකුණ ධන වෙනවා. මේ ඍණ දෙක ධන දෙකක් වෙනවා. මේ ඍණ දෙක ධන දෙකක් වෙනවා. මේ ඍණ ලකුණ ධන වෙනවා. එhmenan පුතේ ඔබේ පිළිතුර ධන දෙකයි නෙමෙයි. ඔබේ පිළිතුර ධන දෙකක් විය යුතුයි. ඔබේ පිළිතුර ධන දෙකක් විය යුතුයි. ඍණ දෙකයි කියලා එහෙම දාලා හදලා තියනවා නේ උප්පේ තමයි ඈ. ගාන වැරදි. දැන් යම් මෙතෙන්ට nmයි. පුතේ nmයි එතන ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ tn nmයි අපි හොයන්න ඕනේ tn. දැම්මා සූත්‍රයට. tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එමනම් tnමයි පුතේ a කියන්නේ ඍණ 2යි nmයි ඍණ 1යි d කියන්නේ 2යි. එමනම් මෙතන එනවා පුතේ tn සමානයි ඍණ 2යි ධනයි ධනයි ධන දෙවරක් n දෙකක් n ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. හරිනේ? ඍණ 2යි ධනයි ධනයි ධන දෙවරක් n දෙකක් n ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. එමනම් පුතේ tn සමානයි ඍණ 2යි ඍණ 2යි කියන්නේ ඍණ 4යි ධන 2ක් n. මෙහෙම තියන්න බෑ කැතයි. එමනම් tn සමානයි 2ක් n ඍණ 4. tn සමානයි 2ක් n ඍණ 4. තියනවද බලන්න මෙන්න මේ විදියට උත්තරයක් අරන් tn සමානයි 2ක් n ඍණ 4. යන්නකො පුතේ ඊළඟ එකට ඍණ 10 ඍණ 8 ඍණ 6 මේවත් මං කියලා දුන්නා. ඍණ 10 ඍණ 8 ඍණ 6 n වන පදය. එමනම් අපි යනවා පුතේ a සමානයි ඍණ 10යි b මතකද මේක කියලා දුන්නා. කුඩා ඍණ සංඛ්‍යාවකින් විශාලයි මේ 8න් 10ක්. ඍණ 8න් ඍණ 10ක් නම් පිළිතුර එන්න ඕනේ. ධන දෙකක් කියලා මම කියලා දුන්නා. n සමානයි nමයි අපි හොයන්න ඕනේ tn. එහෙනම් දාන්න සූත්‍රය අපි දානවා tn සමානයි tn සමානයි a ධන n ඍණ 1 වරක් d. එමනම් පුතේ tn සමානයි a කියලා කියන්නේ පුතේ ඍණ 10ක් nමයි ඍණ 1යි පුතේ d කියලා කියන්නේ ධන 2යි. එමනම් මම මෙතෙන්ට ගන්නවා tn සමානයි ඍණ 10යි පුතේ ධනයි ධනයි ධන දෙවරක් n දෙකක් n ධනයි ඍණයි ඍණ දෙවරක් 1 2යි. එමනම් tn සමානයි මෙහා ඍණ පුතේ ඍණ 10යි ඍණ 2යි කියන්නේ ඍණ 12ක් ධන 2ක් n. ඔය පැත්තට තිබ්බාම කැතයි. එමනම් මම ගන්නවා tn සමානයි පුතේ 2ක් n ඍණ 12. බලන්න තියනවද කියලා 2ක් n ඍණ 12. tn සමානයි 2ක් n ඍණ 12. මෙව වරදිනවා නම් ඔබට වරදින්න වෙන කිසිම හේතුවක් හින්දා නෙමෙයි පුතේ. ධන ඍණ ප්‍රශ්න. දැන් පුළුවන් නම් පළු යන්න මට බැනපන් කාල කන්‍යා පෙරේතයක් උගන්වලා නැහැ. තොපි බලාගෙන මට අනිත් අතට කියන්න තියෙන කාලකන්ණි පෙරේත 70 තොපි ඒවා එහෙම කියලා ඵලයවක පාරේ ගහලා තොපිට හෙන මත ගහනවා ඉගන්නුවේ නැහැ කිව්වොත් එහෙම බලපියවක පෙව නෝට් එක දිගහැරලා පෙරේත යක්කු තොපි පාඩම් කරපු නැති එකට මායි අපේ අම්මයි පලි නැහැ. මොකද තොපි මටයි අම්මටයි දෙන්නටමනේ බයින්නේ. හරි. ඉදිකිරීම තාක්ෂණය මොකටද මම කරන්නේ? තොපි තෝරගන්න විෂයන් විලි 4 විලි ලැජ්ජාවයි. ඉදිකිරීම තාක්ෂණය මැටි වැඩ. ඇයි සර්? යකෝ ඉදිකිරීම තාක්ෂණය ගම බම්බු ගහන්නද? ඒක ලේසි නේද? බලන්න ලේසිව තෝරගන්නවා ඊට පස්සේ නැට්ටේ නම් කොහොමද? ඊළඟ නැට්ටේ නම් කොහොමද? මේ ගණන් දෙක හදපුවා මම හොයලා බලන්නම් මම දන්නේ නැහැ. මැටි වැඩ දී වැඩ යකෝ ප්‍රයෝජනවත් දෙයක් කරන්න ඕනේ.
ඔය එනව නේද? ඉදිකිරීම තාක්ෂණය කරපු එකෙන් මල්පෝච් 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 කියන්නේ. මල්පෝච් 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 කියනවා. හරියට ඉගෙන ගත්තා නම් මල්පෝච් කියන්නේ නේද? අද මම හොයලා දෙනවා. ආයෙ කිව්වා හරි සර්. හරි අනිදාට අවස්ථාවක් දෙන්න. හරි සර්. හරි සර්. හරි සර්. හරි සර් හරි තප්පරයක් දෙන්න. යා හරි රයිට් අදමු ගණන් දෙක
අඳුම ගණන් 2 මේ සමාන්තර ශ්‍රේණි කියපුවාම ඔක නිකන් ඔය පසවසකාර ගණන් දෙකක් හදන එක නෙමෙයි ඈ ඔය හැම තැනම අල්ල ගන්න ගානවල මොකද විභාගෙට එන ගාන අතිශය සංකීර්ණයි උදේ පාස් පේපර්ස් ගණන් හැදෙන්නේ පේපර් ක්ලාස් එකේදී ඒ නිසා පේපර් ක්ලාස් එකට එන්නේ නැති කට්ටිය මොකද කරන්නේ පේපර් ක්ලාස් එකට එන්නේ නැති කට්ටිය ලොකු පූජා වට්ටියකුත් අරන් සමාන්තර ශ්‍රේණි ටිකක් අරන් යන්න කඩේ දේවාලේ වෙන ඉතින් කරන්න දෙයක් නැහැ පුතේ ඈ හරි මොකද තියරි ක්ලාස් එක ASCII පේපර් එකේ තියෙන පාස් පේපර්ස් කරන්න කිව්වොත් එහෙම එක පාඩමයි අවුරුද්දටම කරන්න වෙන්නේ ඈ ඒකයි පේපර් ක්ලාස් එකක් කියලා වෙනම එකක් තියෙන්නේ හරි එහෙනම් මෙන්න පුතේ මම ගත්තා a සමානයි ඍණ 20යි ඊට පස්සේ මම ගන්නවා d පුතේ ඍණ 24න් ඍණ 24න් අයින් කරනවා පුතේ ඍණ 20ක් ඍණ 24න් ඍණ 20ක් අයින් කරපුවාම එන්න ඕන ඔයාට ඍණ 4ක් ඒක ඍණ 4යි එහෙනම් n සමානයි n අපි ගන්නවා tn සමානයි හොයන්න ඕනේ එමනම් දැම්ම පුතේ tn සමානයි a ධන n ඍණ 1 වරක් d හරි එහෙමනම් tn සමානයි a කියන්නේ පුතේ ඍණ 20යි n මයි ඍණ 1යි d කියලා කියන්නේ ඍණ 4යි එමනම් tn සමානයි ඍණ 20යි ඍණයි ධනයි ඍණ 4 වරක්ෙන් 4ක්ෙන් ඍණයි ධන 4 වරක් එක 4යි එමනම් මෙතන බලන්නකො tn සමානයි ඍණයි ධනයි පුතේ ඍණයි ධනයි තියෙන්නේ එතකොට අපිට ගත්ත හැකි 20න් 4ක් 16යි විශාල සංඛ්‍යාවේ ලකුණ ඍණ 4ක්ෙන් මේක කොයි පැත්ත හැරෙව්වත් එකම දේ වෙන්නේ හැබැයි අපි මේ පැත්තට අරගමු මෙන්න මෙහෙම මේ එතකොට පොඩි ලස්සනක් එනවා කොයි පැත්ත හැරෙව්වත් මුලට ඍණ පදයක් එනවා නමුත් මේ විදිහට තියෙද්දි පොඩි එනව නේද ඒකේ මෙව්ව එකක් එනවා ඊට පස්සේ මම ගන්නවා පුතේ 5 10 15 එයාගේ n වෙනි පදේ 5 10 15 n වෙනි පදේ එහෙමනම් a සමානයි 5යි ඊට පස්සේ මම ගන්නවා d සමානයි 10න් තමයි 5ක් අඩු වෙන්නේ පුතේ 5යි එහෙමනම් n අපි දන්නේ නැහැ sorry n කියන්නේ nමයි පුතේ tn සමානයි මෙන්න මෙයා දාන්න දැන් tn සමානයි a ධන n ඍණ 1 වරක් d පුතේ tn සමානයි a කියන්නේ 5යි අපි n ව දන්නේ නැහැ ඍණ 1යි d පුතේ d කියලා කියන්නේ 5යි එමනම් මම මෙතෙන්ට එනවා tn සමානයි 5යි ධනයි ධන 5 වරක්ෙන් 5ක්ෙන් ධනයි ඍණයි 5 වරක් එක 5යි ආව් මොකද වෙන්නේ පුතේ ධන පහට ඍණ 5 කැපෙනවා ඔබේ පිළිතුර 5ක්ෙන් විතරයි ධන පහට ඍණ 5 කැපිලා ගියාම ඔබේ පිළිතුර 5ක්ෙන් විතරයි ඔය තවත් එක ක්‍රමයක් ඊට පස්සේ තවත් ක්‍රමයක් එනවා මම ඒකත් දැන් කතා කරන්න හදන්නේ ඔය සමීකරණයක සමාන්තර ශ්‍රේණියක අපිට එන්න පුළුවන් තව ක්‍රමවේදයක් ඒකත් අපි කතා කරමු මේක ඉවර කරගන්න ඉවර නැත්නම් ඉවර නැහැ කියන්න ඉවර නම් ඉවරයි කියන්න ඊළඟ ගානට යන්න ඕන මට ඉවරයි සර්. හරි ලියන්න පහත පොදු පද ඇතුළත් පහත පොදු පද ඇතුළත් සමාන්තර ශ්‍රේණිවල 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 පළමු පදය සහ පහත පොදු පද ඇතුළත්
සමාන්තර ශ්‍රේණිවල පළමු පදය සහ පොදු අන්තරය සොයන්න. පහත පොදු පද ඇතුළත් සමාන්තර ශ්‍රේණිවල පළමු පදය සහ පොදු අන්තරය සොයන්න. පහත පොදු පද ඇතුළත් සමාන්තර ශ්‍රේණිවල පළමු පදය සහ පොදු අන්තරය සොයන්න. පහත සමාන්තර පොදු පද ඇතුළත් සමාන්තර ශ්‍රේණිවල පළමු පදය සහ පොදු අන්තරය සොයන්න. දැන් සියලු දෙනාගේ සියලු වැඩ නවතා දමා විනාඩි කිහිපයක් අහගෙන ඉන්න. මෙන්න පළමු එක්කෙනා දෙනවා 5න් ඍණ 3. ඔන්න පොදු පදය. දැන් අපිට කියනවා පුතේ මෙයාගේ පළමු පදය සහ මොකක්ද? මෙයාගේ පළමු පදය සහ පොදු අන්තරය ඉල්ලන්නේ. මෙයාගේ පළමු පදය සහ පොදු අන්තරය. දැන් මම මෙයාගේ පළමු පදයත් පොදු අන්තරයක් දෙන්න ලෑස්ති කරන්න හදන්නේ. බලා ගන්න පළමු පදය සහ පොදු අන්තරය හොයන හැටි. සියලු දෙනාගේ වැඩ නවත්තලා මේ පැත්ත බලන්න. පුතේ පළමු පදය කියන්නේ එකනේ. අපි මේකේ පද දෙකක් හොයා ගන්න ඕනේ පුතේ. අපි මෙයාගේ පද දෙකක් හොයා ගන්න ඕනේ. පළමු පදය සහ දෙවන පදය. නැත්තම් පොදු අන්තරය ගන්න බෑ. ඔන්න මම ගන්නවා පළවෙනි පදය. පළවෙනි පදේ නම් 5 වැඩි කිරීම 1 ඍණ 3. පුතේ 5 වරක් 1 5යි ඍණ 3. 5න් 3ක් 2යි. ඊට පස්සේ මම මෙයාගේ ගන්නවා දෙවන පදය. පුතේ 5න් ඍණ 3. එමනම් 5යි n වෙනුවට 2යි ඍණ 3යි. 5 වරක් 2 10යි ඍණ 3යි. ඔබේ පිළිතුර 7යි. මෙන්න පුතේ අපි පළමු පදය හොයාගත්තා. මෙන්න අපි පළමු පදය හොයාගත්තා. මෙන්න අපි දෙවන පදය හොයාගත්තා. හරිද? පළමු පදයයි දෙවන පදයයි. අපෙන් අහන්නේ පළමු පදය සහ දෙවන පදය නෙමෙයි පුතේ. පළමු පදය සහ පොදු අන්තරය. දැන් එතකොට ඔයා අහයි එහෙනම් ඔයා මොකටද ඔය දෙවන පදය හොයාගත්තේ කියලා. දෙවන පදය හොයාගත්තේ පොදු අන්තරය ගන්න. එහෙනම් මෙන්න මේ තියෙන්නේ a සමානයි 2යි. ඒක හරි. ඊට පස්සේ d ව ගන්න පුතේ දෙවන පදයෙන් අඩු කරන්න පළමු පදය. දෙවන පදයෙන් අඩු කරන්න පළමු පදය. හැමතිස්සෙම මතක තියාගන්න දෙවන පදයෙන්ුයි පළමු පදය අඩු කරන්නේ. හැමතිස්සෙම මතක තියාගන්න දෙවන පදයෙන්ුයි පළමු පදය අඩු කරන්නේ. සර් ඔව් කියන්න පුතේ. පළවෙනි පදේ කොහොමද ගත්තේ? පළමු පදේ ගත්තේ මේකට එක ආදේශ කරලා. ඕනෑම සංඛ්‍යා රටාවක පළවෙනි පදය හොයන්න n වෙනුවට එක ආදේශ කරනවා. ඕනෑම සංඛ්‍යාවක දෙවන පදය හොයන්න n වෙනුවට දෙක ආදේශ කරනවා. ඒක අපි කියලා දෙන්නේ කීය වසරේදීද? 9 වසරේදී. සංඛ්‍යා රටාවක ඕනෑම පදයක් හොයන්න n වෙනුවට පළවෙනි පදේ නම් n වෙනුවට 1, දෙවන පදේ නම් n වෙනුවට 2, තුන්වෙනි පදේ නම් n වෙනුවට 3. ඉතින් පළවෙනි පදේ හොයන්න මම මේ n වෙනුවට එක ආදේශ කරා මේ. පැහැදිලිද? ඒක පුතේ වෙනම ගණිත ක්‍රමයක් නෙමෙයි. ඒක ඇවිල්ලා අපි දන්න කතන්දරයක්. ඕනෑම සංඛ්‍යා රටාවක පළවෙනි පදේ හොයාගන්න ඒ සංඛ්‍යා රටාවේ n වෙනුවට එක ආදේශ කරනවා. දෙවෙනි පදේ හොයන්න n වෙනුවට 2. මේක බලා ගන්න මේ. මම තව එකක් හදනවා මේ බලන්නකෝ. 10ක් n ධන 2. ඔන්න අපි පළවෙනි පදේ හොයනවා. පළවෙනි පදේ හොයාගන්නේ කොහොමද? 10ක් n ධන 2. එමනම් 10යි n වෙනුවට එක ආදේශ කරනවා මේ. එතකොට 10 වරක් 1 10යි. එයාට එකතු වුණා 2ක්. ඔයාගේ උත්තරේ 12යි. ඊට පස්සේ දෙවෙනි පදේ නම් 10 වැඩි කී sorry 10ක් n ධන 2නේ. එහෙනම් දෙවෙනි පදේ නම් n වෙනුවට 2 ආදේශ කරනවා. ධන 2. 10 වරක් 2 20යි. 20ට එකතු වුණා පුතේ 2ක්. 10යි 2යි sorry 20යි 2යි 22යි. දැන් තේරුණාද පළවෙනි පදේ ගන්න හැටි? පළවෙනි පදේ ඕනෑම පදයක් ඒ විදිහටයි ගන්න. මෙන්න මම පළවෙනි පදේ සහ දෙවන පදේ ගත්තා. එතකොට මෙයාගේ a සමානයි මේ තියෙන්නේ 12යි. ඊට පස්සේ මම ගන්නවා d සමානයි දෙවන පදයෙන් පළවෙනි පදේ අඩු කරන්න. එතකොට අපිට යනවා පුතේ උත්තරේ කීයක්ද? 10ක්. ඔය උත්තරේ 10යි. ඔන්න ඔය විදිහටයි වැඩේ පත්තු වෙන්නේ.
ඉස්සලා ඔය ගණන් දෙක හදාගන්නකො මං කියන්නේ. ඔය ගණන් දෙක හදාගන්නකො මං කියන්නේ. හරි සර්. හරි සර්. මම තව ගානක් හදනවා. මේ බලන්න. මම තව ගානක් හදනවා පුතේ 5ක් n ඍණ එපා. මං ගන්නම්කෝ 8ක් n ඍණ 2. දැන් කොහොමද පළවෙනි පදේ හොයාගන්නේ? පුතේ පළවෙනි පදේ හොයාගන්න මේ n වෙනුවට එක ආදේශ කරනවා. පේනවා නේද? චූටි කාලේ ඉගෙනගෙන නැහැ කියලා ඔප්පු වෙනවා නේද දැන්? 8 වරක් 1 8යි. 8න් අඩු වෙනවා 2ක්. ඔබේ පිළිතුර 6යි. ඊට පස්සේ දෙවැනි එක්කෙනා 8ක් n ඍණ 2යි. පුතේ 8 වැඩි කිරීම 2 ඍණ 2යි. දැන් අහයි කොහෙන්ද දෙකක් ආවේ කියලා පුතේ දෙවැනි පදය. දෙවැනි පදය නම් n වෙනුවට 2. පළවෙනි පදය නම් n වෙනුවට 1. 8 වරක් 2 16යි. 16න් අඩු වුණා 2ක් ඔබට එනවා 14ක්. දැන් කොහොමද ගන්නෙ? a සමානයි 6යි. ඒක හරි. a සමානයි 6යි. ඔන්න ඒක හරි. a සමානයි 6යි. ඊට පස්සේ අපි ගන්න ඕනේ d. කොහොමද d ව ගන්නෙ? d සමානයි දෙවැනි පදයෙන් පළවෙනි පදය. ඔබේ පිළිතුර 8යි. දෙවැනි පදයෙන් පළවෙනි පදය. ඔබේ පිළිතුර 8යි. මේ බලන්න මම තව එකක් ගන්නම්. සියලු වැඩ නවත්තන්න මේ පැත්ත බලන්න.
සියලු වැඩ නවත්තන්න මේ පැත්ත බලන්න මම තව එකක් ගන්නවා. මම ගන්නවා පුතේ පහරින දෙකකින්. ආවුන්න බලන්න. පළවෙනි පදය නම් පහරින දෙකකින්. එමනම් 5යි පුතේ 2 වැඩි කිරීම 1යි. එමනම් 5න් අඩු වෙනවා දෙවරක් 1 2යි. ඔබේ පිළිතුර 3යි. ඊට පස්සේ මම දෙවෙනි එක්කෙනාට යනවා. පහරින දෙකකින්. එමනම් 5යි පුතේ 2යි. n වෙනුවට 2. n වෙනුවට 2. එමනම් 5යි පුතේ දෙවරක් 2 4යි. 5න් 4ක් 1යි. ඔන්න අපි හොයාගත්ත පළමු පදය. ඔන්න අපි හොයාගත්ත පළමු පදය. ඔන්න අපි හොයාගත්ත දෙවන පදය. එහෙනම් අපි යනවා පුතේ a සමානයි කීයද? a සමානයි 3යි. a සමානයි 3. ඔන්න d වගද්දි පරිස්සමෙන්. d සමානයි 3න් එකක් නෙමෙයි අඩු වෙන්නේ. 1න් 3කුයි අඩු වෙන්නේ. පුතේ 1න් 3ක් අඩු වුනහම මොන දෙකයිද? ඍණ 2යි. දැන් තේරුණාද? දැන් තේරුණාද අර දෙක කොහොමද පළවෙනි පදේ ගත්තේ කියලා අහපු එක්කෙනාට අවබෝධයිද වැඩි? අවබෝධ නැත්නම් කියහමයි පුතේ. හරිද? ඔන්න ඔහොමයි එන්නේ. මොකද මම දැන් ගණන් කීපයක් දෙන්නයි හදන්නේ. right. මට මෙන්න මේ ටිකේ හොයලා දෙන්න. පළමු පදය මට හොයලා දෙන්න පළමු පදය ඊට පස්සේ පොදු අන්තරය. මම ගණන් දෙකක් දීලා බලනවා දෙකක්. මම ගණන් දෙකක් දීලා බලනවා ඊට පස්සේ ආයෙත් ගණන් දෙනවා. ගණන් දෙකයි ඊට පස්සේ ආයෙත් ගණන්. ගණන් හදන්න ඕනේ පුතේ. මම මෙතන ගණන් කීපයක් හදලා මම පොර වෙලා ගෙදර ගිහින් වැඩක් නැහැ නේ පුතේ. මම දන්නවා මට ගණන් හදන්න පුළුවන් කියලා. ගණන් හදන්න ඕනේ ඔයයි. ඉක්මනට සර් පළවෙනියටම තියෙන්නේ මොකද්ද? ඒක ටිකක් පේන්නේ මොකද පුතේ? සර් අර දීපු ගණන් දෙකේ පළවෙනියටම තියෙන එක මොකද්ද? 5ක් එන්දා නෑ පේන්නේ නැද්ද ඔයාට? සර් රෙකෝඩ් කියන එක රෙක් කියන එක වැටලා තියෙන එක. 5ක් එන්දා 3. හරි සර්. හරි සර්. හරි සර්.
සමාන්තර ශ්‍රේණි කියපුවාම අර අපට හුරු පුරුදු ශ්‍රේණි ටිකම නෙමෙයි පුතේ ඈ එතනින් එහාගේ කතන්දරයක් තියෙනවා ශ්‍රේණි වල එතනින් එහාගේ කතන්දරයක් තියෙනවා ශ්‍රේණි වල හරි සර්. හරි බලන්න ඔන්න බලන්න ඊට පස්සේ මම ගණන් තුනක් විතර එක දිගට දෙනවා පුතේ පළවෙනි පදේ නම් 5කින් ධන 3 එමනම් 5 වැඩි කිරීම 1 ධන 3 පුතේ 5 වරක් 1 5යි එයාට 1 3 3ක් 5යි 3යි 8යි යන්නකො දෙවෙනි පදේ අපි කියන්නේ පුතේ 5කින් ධන 3 එමනම් 5 වැඩි කිරීම 2යි ධන 3යි පුතේ 5 වරක් 2 10යි එයාට 1 3 3ක් 10යි 3යි 13යි දැන් අපි ළඟ තියෙනවා a සමානයි 8යි දැන් අපි ළඟ තියෙනවා d පුතේ 13ෙනුයි 8ක් අඩු වෙන්න ඕනේ හැමතිස්සෙම දෙවෙනි පදෙනුයි පළවෙනි පදේ අඩු වෙන්නේ d සමානයි 5යි ඔන්න බලන්න මම තව එකක් ගන්නවා ඊළඟ එක පළවෙනි පදය පුතේ 22 ඍණ 4කින් එතකොට 22යි පුතේ 4 වැඩි වෙනවා 1කින් එතකොට 22යි මෙයාගෙන් අඩු වෙනවා 4ක් ඔයාට එනවා 18ක් ඊට පස්සේ දෙවෙනි පදය කියන්නේ පුතේ 22 ඍණ 4කින් එමනම් 22යි පුතේ 4 වැඩි වෙනවා 2කින් එමනම් 22යි පුතේ මෙතෙන්ට එනවා 8ක් 12න් 8ක් 4යි 14යි එමනම් a සමානයි 18යි ඒක හරි අපි හොයමු d සමානයි 14ෙනුයි පුතේ 18ක් අඩු වෙන්න ඕනේ ඒ කියන්නේ ඍණ 4යි ඔයාගේ පිළිතුර එන්න ඕනේ ඍණ 4ක් ඔයාගේ පිළිතුර එන්න ඕනේ ඍණ 4ක් ඔය තියෙන්නේ ඉතාමත් අලංකාරයට ඊටු ටිකක් හදලා දෙන්නකො බලන්න මට දැන් දක්ෂයි කියන්න මම දන්නවා 3 ඍණ 2කින් ඊට පස්සේ 2කින් ඍණ 1 ඊට පස්සේ 10 ඍණ n ගණන් 4ක් දෙනවා මං ඊට පස්සේ 5කින් ඍණ 3 ඔය ටිකයි හදන්න තියෙන්නේ ඉක්මනට හදලා ගන්න විනාඩි කිහිපයක් ඇතුළත
හරි සර්. හරි සර්. හරි. එක දිගට වැඩ කරගෙන යනකොට හරි ඉක්මනට වෙලාව ගෙවිලා යනවා පුතේ. මම හදාගෙන ඉන්නද? පළවෙනි එක තියෙන්නේ මොකද්ද පුතේ? 3 ඍණ 2කින්. එතකොට 3යි පුතේ 2 වෙනුවට 1යි. එමනම් 3 ඍණ 2යි. ඔයාගේ උත්තරේ 1යි. ඊට පස්සේ දෙවනි පදේ 3 ඍණ 2කින්. එමනම් 3යි පුතේ 2 වැඩි කිරීම 2යි. එමනම් 3 ඍණ 4යි. පුතේ 3න් 4ක් කියන්නේ මොන එකයිද? ඍණ 1යි. 3න් 4ක් කියන්නේ ඍණ 1යි. හරි. එමනම් a සමානයි ධන 1යි. a සමානයි ධන 1යි නේ. ආයේ ධන 1යි ඕනේ මොකද කරන්න. ඊට පස්සේ d සමානයි කොහොමද රත්තරන් වෙන්නේ? ඍණ 1කින් තමයි අඩු වෙන්න ඕනේ ධන 1ක්. මේක මතක නැත්තම් වෙඩි තියාගන්න තමයි දැන් ඉතින් තියෙන්නේ. කොහොමද මේක ගන්නෙ? ඍණ 1කින් අඩු වෙනවා ධන 1ක්. මතකද කියලා දුන්නා.
මේ ඍණ එකට මොකුත් වෙන්නේ නැහැ. මේ ධන එක ඍණ එකක් වෙනවා. මේ ඍණ ලකුණ ධන වෙනවා. ඍණ එකයි කියන්නේ ඍණ දෙකයි. ඔයාගේ පොදු අන්තරයේ ඍණ දෙකක් විදිහට දීලා නැත්තම් ඔයාට ඕක අද වෙනකොට අමතක නම් උදේ මතක තියාගන්න ඔයා මානසික රෝගියෙක්. ඔයාට කිසිම දෙයක් ධාරණය වෙන්නේ නැහැ. ගිය සතියේ උගන්වපු දේ මේ සතියේ මතක නැහැ කියන්නේ ඔයාගේ ඔළුවේ ප්‍රශ්නයක් තියෙනවා. කරුණාකරලා හොඳ මානසික වෛද්‍යවරයෙක් ළඟින් බේත් ගන්න. පන්තියෙන් 80%කටම බේත් ගන්න සිද්ධ වෙයි පුතේ. මෙතන ඍණ දෙක නෙමෙයි සමහරු බිඳුව දාලා ඇති. බිඳුව දාලාත් ඇති පුතේ. බිඳුවක් එනවා දෙන පොදු අන්තරයකට. මානසික රෝගය වෙන මොකුත් නෙමෙයි පුතේ. කලින් උගන්වපු දෙයක් බලන්න හිතෙන්නේ නැති රෝගය. ඒකට ඉතින් දොස්තරලා බේත් කරත් හරියන්නේ නැහැ. දෙකකින් ඍණ එක. එහෙමනම් පළවෙනි පදේ වෙනුවට 1යි අඩු කළා 1ක්. දෙවරක් එක 2යි අඩු කළා 1ක් දෙකෙන් එකක් 1යි. මම යනවා දෙවෙනි එක්කෙනාට. උපේ 2න් ඍණ 1යි. එහෙමනම් 2 වැඩි කිරීම 2යි ඍණ 1යි. දෙවරක් 2 4යි ඍණ 1යි. ඊට පස්සේ මම ගන්නවා පුතේ sorry මෙතන එනවා 3ක්. එහෙමනම් a සමානයි 3යි. පුතේ sorry a සමානයි 1යි. d සමානයි 3න් එකක් අඩු කරන්න. 3න් එකක් අඩු කරපුවාම 2යි. බලන්න තියනවාද කියලා ඔන්න ඔය විදිහට a සමානයි 1යි d සමානයි 2යි. a සමානයි 1යි d සමානයි 2යි. ඊළඟ එක්කෙනා අපිට දීලා තියෙන්නේ පුතේ මම මැකුවා මගේ මතකය හරිනම් 10 ඍණ n. ඊළඟ එක්කෙනා දීලා තියෙන්න ඕනේ 10 ඍණ n. එතකොට මම යනවා පළවෙනි පදේට පුතේ 10 ඍණ n වෙනුවට 10 ඍණ n. එමනම් 10යි පුතේ මෙයා වෙනුවට 1යි 10න් එකක් 9යි. ඊට පස්සේ මම යනවා දෙවනියා 10 ඍණ n. එහෙනම් 10යි n වෙනුවට 2යි. ඔයාගේ උත්තරේ 8යි. එහෙමනම් a සමානයි 9යි. d සමානයි පුතේ 8ෙනුයි 9ක් අඩු වෙන්නේ. 8ෙන් 9ක් අඩු වුණාම ඍණ 1යි. 8ෙන් 9ක් අඩු වුණාම ඍණ 1යි. සමාන්තර ශ්‍රේණි කියන්නේ ඔය වගේ ලොකු පරාසයක් නෑ. සමහර දැන් ගිය අවුරුද්දේ මම මේ කොටස් කළේ නෑ පුතේ. කොටස් කරන්නේ නැතුව සාමාන්‍ය විදිහටයි කරගෙන ගියේ. මේ සැරේ මම මේ අලුත් කොටසක් දැන් පාඩමට එකතු කරමින් යනවා. අපි දන්නේ නැහැ විභාගයට කොහෙන් අහයිද කියලා. හැමදාම පුතේ එකම විදිහට උගන්වලා හරියන්නේ නැහැ. අප්ඩේට් වෙන්න ඕනේ. මෙන්න ඊළඟ එක 5කින් ඍණ 3යි. එහෙනම් පළවෙනි පදේ පුතේ 5 වැඩි කිරි 5කින් ඍණ 3යි. එහෙනම් 5 වැඩි කිරීම 1යි ඍණ 3යි. පස්වරක් එක 5යි එයාගෙන් 3ක් අඩු වුණා පුතේ 2යි. ඊට පස්සේ අපි යනවා දෙවනි පදේට 5කින් ඍණ 3යි. එමනම් 5යි n වෙනුවට 2යි ඍණ 3යි. පුතේ 10න් අඩු වෙනවා 3ක්. ඔබේ පිළිතුර 7යි. එහෙමනම් අපි a සමානයි 2යි. පුතේ d 7ෙනුයි අඩු වෙන්න ඕන 2ක්. ඔබේ පිළිතුර 5යි. ඔබේ පිළිතුර 5යි. ඔබේ පිළිතුර 5යි. ඔබේ පිළිතුර 5යි. ඔය තමයි පුතේ පොදු පදයේ දී ඇති විට ශ්‍රේණියේ පොදු පදයේ දුන්නාම අපි පළමු පදයේ සහ පොදු අන්තරය හොයන හැටි. පළමු පදයේ සහ පොදු අන්තරය හොයන හැටි. දැන් හරි ලස්සන කොටසක් ඊළඟට කරන්න තියෙන්නේ. ලියන්නකෝ මෙන්න මෙහෙම ඔක ලියලා ඉවර වෙන්නකෝ. දාමත් ලස්සන කොටසක් තියෙන්නේ කරන්න. හරි සර්. ලියන්න දී ඇති තොරතුරු අනුව
දී ඇති තොරතුරු අනුව ශ්‍රේණියේ පොදු අන්තරය සොයන්න. 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 දැන් ඔය දී ඇති තොරතුරු අනුව ශ්‍රේණියේ පොදු අන්තරය හොයන කතන්දරයට කලින් මම පොඩි වැඩක් කියලා දෙන්නම්. එකත් එකයි මේ කොටස ගොඩ නැගෙන්නේ. හරි. ඒක හොඳට අහගන්න. ඕනෑම සමාන්තර ශ්‍රේණියක පදයක් ලියන හැටි පුතේ අපිට මෙන්න මේ විදිහට කෙටි කරගන්න පුළුවන්. කොහොමද දන්නවද? අපි හිතමුකෝ ශ්‍රේණියේ තුන්වෙනි පදය කියලා T3. පුතේ ශ්‍රේණියේ තුන්වෙනි පදේ නම් අපිට ලිය හැකි පුතේ මෙන්න මෙහෙම. A-2 D. ශ්‍රේණියේ හතරවෙනි පදේ නම් අපිට ලිය හැකි A-3 D. ශ්‍රේණියේ දෙවනි පදේ නම් අපිට ලිය හැකි A-1 D. ශ්‍රේණියේ 25 වෙනි පදේ නම් අපිට ලිය හැකි A-24 D. ශ්‍රේණියේ 100 වෙනි පදේ නම් අපිට ලිය හැකි A-99 D. ශ්‍රේණියේ 75 වෙනි පදය අපිට ලිය හැකි A-74 D. ඕකනම් තේරුම් ගන්න ඕනේ. ශ්‍රේණියේ 10 වෙනි පදේ නම් අපිට ලිය හැකි A-9 D. දැන් මොකක්ද වෙන්නේ කියලා ඔයාලට තේරෙනවද? තුන්වෙනි පදේ නම් 2ක් D, හතරවෙනි පදේ නම් 3ක් D, දෙවෙනි පදේ නම් 1ක් D, 25 වෙනි පදේ නම් 24ක් D, 100 වෙනි පදේ නම් 99ක් D, 75 වෙනි පදේ නම් 74ක් D, 10 වෙනි පදේ නම් 9ක් D. හැමතිස්සෙම අදාළ පදයට වඩා D වැඩි වෙන එකකින් අඩු වගේකින්. ඒක අපි කෙටි කරලා ලියනවා. මේකම තමයි පුතේ ඔයාලා කතන්දරේ. මේකම තමයි A ධන n ඍණ 1 වරක් D කියන එක. A ධන n ඍණ 1 වරක් D කියන එක. හරිනේ. ඉතින් මේ n ඍණ 1 කියන්නේ අදාළ පදයට වඩා එකක් අඩුයි කියන එක. අදාළ පදයට වඩා එකක් අඩුයි කියන එක අපි මේ විදිහට කෙටි කරලා ලියා ගන්නවා. 25 වෙනි පදේ නම් 24ක් D, 100 වෙනි පදේ නම් 99ක් D, 75 වෙනි පදේ නම් 74ක් D, 10 වෙනි පදේ නම් 9ක් D. ඒක අවබෝධ කරගන්නකො. ඕනෑම පදයක් මේ විදිහට කෙටි කරලා ලිය හැකි. හරිද? දැන් A ඇසුරෙන් තමයි ඉතුරු ටික යන්නේ. ඔන්න බලන්න දැන් මම A ඇසුරෙන් දැන් ගානක් හදන්න. සියලුම වැඩ නවත්තලා මේ පැත්ත බලන්න දැන්. මේක පස්සේ ලියා ගන්න පුළුවන්. මේක පස්සේ ලියා ගන්න පුළුවන් ගානත් එක්ක. ඉස්සලා මේක බලා ගන්න. ඔන්න ඔයාලට ලබා දෙන තොරතුරු. මෙන්න ඔයාලට ලබා දෙන තොරතුරු. A සමානයි 15යි ඔයාලට ලබා දෙනවා T13. T13 සමානයි 51යි අපෙන් අහනවා D-ව. දැන් තේරුම් ගන්න කීවෙනි පදේද දීලා තියෙන්නේ. අපිට දීලා තියෙන්නේ 13 වෙනි පදේ. T13 කොහොමද T13 ලියන්නේ? T13 අපි ලියන්නේ පුතේ A ධන 12D. මේ තියෙන බඩුනේ. හැම එකම එකක් අඩුවෙන් තමයි D වැඩි වෙන්නේ. T13 සමානයි A ධන 12D. අපිට දීලා තියෙන්නේ T13 නේ. එහෙනම් T13 ලියනවා A ධන 12D. දැන් T දීලා T13 දීලා 51ක් සමානයි A දීලා. ඒ කියන්නේ 15යි ධන 12D.
දැන් ධන 15 මේ පැත්තට දාන්නකෝ. පුතේ ධන 15 මේ පැත්තට එනකොට ඍණ 15යි. සමානයි 12ක් D. එකෙන් 5ක් බෑ 11න් 5ක් 6යි. මෙතන 4යි. මෙතන පුතේ 36යි. සමානයි 12ක් D. දැන් D ව තනි කරගන්න 12 මේ පැත්තට දාන්න පුතේ. වැඩි කිරීම 12 මේ එනකොට බෙදීම 12ක් වෙනවා සමානයි D. එහෙමනම් D සමානයි 12 වරක් 1යි 12 වරක් 3යි. පුතේ අපට එනවා D සමානයි 3ක්. අපට එනවා D සමානයි 3ක්. දැන් ඔබට තේරෙනවා කොතනින්ද මේ ගැටලුව ලෙහෙන්නේ. ඔබට මේ ගැටලුව ලෙහා ගන්න අවශ්‍ය වෙන තැන තමයි මම මේ රතු පාටින් කොටු කරලා දීලා තියෙන්නේ. තව ගානක් හැදුවට පස්සේ ඔයාලට තවත් තේරෙයි කොහොමද ඒක යොදාගන්නේ කියලා. මේ බලන්න මම තවත් එකක් හදනවා ඒකේ. මම තවත් එකක් හදනවා පුතේ අපිට දීලා තියෙනවා a සමානයි ඍණ 5යි ඔන්න බලන්න. a සමානයි ඍණ 5යි ඊට පස්සේ අපිට දීලා තියෙනවා t 20ක්. t 20 සමානයි 52යි අපෙන් අහන්නේ d ව. ඔන්න බලන්න මේ ආදේශම ගන්නවා. මේ ආදේශම ගන්නවා t 20ක්. t 20 කොහොමද එහෙනම් ලියන්නේ? ඔන්න ඔතනයි ගැටලුව ලෙහෙන්නේ. t 20 අපිට ලිය හැකි a ධන 19ක් d. T20 මට ලිය හැකි a ධන 19ක් d. T20 ලිය හැකි a ධන 19ක් d. එහෙමනම් පුතේ T20 කියන්නේ 52යි. 52 සමානයි a කියන්නේ පුතේ ඍණ 5යි ධන 19ක් d. මම ඍණ 5 මේ පැත්තට ගේනවා පුතේ ධන 5යි. ධන 5 සමානයි 19ක් d. 52යි 5යි කියන්නේ පුතේ 57 සමානයි 19ක් d. 19 මේ පැත්තට ගේන්න පුතේ. වැඩි කිරීම 19 මේ පැත්තට ගේනකොට බෙදීම 19 සමානයි d. එhmenan d සමානයි 19 වරක් 1යි 19 වරක් 3යි. d සමානයි 3යි. දැක්කද ගැටලුව විසඳෙන හැටි? පුතේ මෙතනින් තමයි මුළු සියලුම විස්තර ටික විසඳෙන්නේ. ඔයා අදාළ පදේ ලියා ගන්න ඕනේ ක්‍රමේ. කොහොමද අපි පදේ ලියාගන්නේ? 4 වෙනි පදේ නම් මේ 3 වෙනි පදේ නම් ඒ ධන 2ක් d. 13 වෙනි පදේ නම් ඒ ධන 12ක් d. 20 වෙනි පදේ නම් ඒ ධන 19ක් d. ඔයකයි කතාව. ඊට පස්සේ ආදේශය ලියා ගන්න මේ ටිකත් එක්කම වැඩ මහන්සි කියලා බලන්න එපා පුතේ. වැඩ තියනවා කරන්න.
හරි සර්. හරි. හරි සර්. දැන් මම එකක් දෙනවා ඈ. right. චූටි උත්සාහයක් ඈ. ගාන දෙකම මැරෙන්න හදන්න එපා. පොඩි උත්සාහයක් කරන්න. අපි ගන්නවා a සමානයි 3යි. a සමානයි 3යි t සමානයි sorry a සමානයි 3යි t 20 සමානයි 79යි. අපෙන් අහන්නේ d ව. a සමානයි 3යි t 20 සමානයි 79යි. t 20 සමානයි 79යි අපෙන් අහන්නේ d ව. හරි සර්. හරි සර්. ගෑනු ළමයින්ට වඩා පිරිමි ළමයි කතා බහ කරලා මේ වැඩේ කරගැනීම පිළිබඳ මාගේ අද ප්‍රාමයේ පිරිමි ළමයින්ට ගෑනු ළමයි මොනවා හරි හිතාගෙන නැති සර් එක කතා කරොත් එම් පොඩි ප්‍රශ්නයක් ඇති වෙයි. එහෙම මොනවා හරි ඈ. ඒක ආසාවට ඉවරයි කියලාවත් කතා කරන්නේ නැහැ. ස්ටේටස් වල ප්‍රශ්නයක් වෙයි කියලා මෙන්න හරි. මේ බලන්න. A
පුතේ කොහොමද අපි මේක ගන්නෙ? T20 T20 අපි කොහොමද ගන්නෙ? T20 සමානයි A ධන 19ක් D. T20 ගන්න A ධන 19ක් D. එhmenan T20 කියන්නේ පුතේ 79යි A. ඒ කියන්නේ 3යි D. ඒකනේ අපි හොයන්නේ 19ක් D. මෙයාව මේ පැත්තට දාන්න පුතේ 79යි ධන 3 මේ පැත්තට එනවා ඍණ 3යි සමානයි 19ක් D. එhmenan පුතේ මෙතන එනවා 6යි 76යි සමානයි 19ක් D. මේ 76 බෙදන්න පුතේ 19න්. එතකොට තනි වෙනවා D. එhmenan D සමානයි 19 වරක් 1යි හරියටම 19 වරක් 4යි. ඔයාගේ උත්තරේ D සමානයි 4යි. D සමානයි 4යි. මට අනිත් පැත්ත හරවන්න ඉඩමදී. ආ බලන්න එහෙනම් මෙයාව හොයන්න. A සමානයි ඍණ 1යි. A සමානයි ඍණ 1යි. T18 T18 සමානයි 50යි. අපෙන් අහන්නේ D ව. බලන්න T18 දීලා තියෙන්නේ. T18 දීලා තියෙන්නේ. T18 දීලා තියෙන්නේ ඉක්මන් කරන්ද අපිට දීලා තියෙන්නේ T18 T18 දීලා තියෙන්නේ T18 අපිට දීලා තියෙන්නේ T18 අපිට දීලා තියෙන්නේ T18 හරි ඉක්මනට වෙලාව ගිහි හරි සර්. හරි සර්. හරිද හරි සර්. හරි සර්. හරි හරි සර්. ඊළඟ ගානක් ටිකක් අමාරු ගානක් ඒකත් අපි හදුවම කමක් නැහැ. එතකොට මේ බලන්න T18 සමානයි A ධන 17ක් D. T18 සමානයි A ධන 17ක් D. එමනම් T18 කියන්නේ 50යි. පුතේ A කියන්නේ ඍණ 1යි. බලන්න එන ලේසි නෙමෙයි 17ක් D. ඍණ 1 මේ පැත්තට දාන්න ඍණ 1 මේ පැත්තට දාපු ගමන් ධන 1ක් සමානයි 17ක් D. පුතේ 50යි 1යි 51යි 51 සමානයි 17ක් D. එමනම් පුතේ 51යි වැඩි කිරීම 17 මෙහෙනවා බෙදීම 17 සමානයි D. එමනම් 17 වරක් 1යි හරියටම 17 වරක් 3යිමයි හිතේ D. එමනම් D සමානයි 3යි. D සමානයි 3යි. D සමානයි 3යි. දැන් තමයි හොඳම ගානක් දෙන්න හදන්නේ. උපේ ගානට බය වෙන්නේ නැතුව try කරන්න එච්චරයි. මෙන්න ගාන A සමානයි 3මාරයි A සමානයි 3මාරයි ඊට පස්සේ මම ගන්නවා පුතේ T10 T10 සමානයි 8යි ඔයලා දෙන්න මට D ව හෙලෝ
හරි සර්. හරි සර්. හරි සර්. හරි සර්. සර් මයික් ඔෆ් කරලා. සර් මයික් එක ඔෆ් කරලා. T10 සමානයි A ධන 9ක් D. T10 කියන්නේ 8යි. ඔන්න බලන්න මේක හරි ලේසි. A කියන්නේ පුතේ 3:00යි. එයාට එකතු වෙනවා 9ක් D. එහෙනම් ධන 3:00 මේ පැත්තට ගේන්නකො පුතේ. එතකොට හැදෙනවා ඍණ 3:00ක්. මෙන්න මෙතන සරලව හිතලා ගන්න. එතකොට උත්තරේ නිකම්ම එනවා. පුතේ 8න් 3:00ක් අයින් කරන්නකො. 8න් 3:00ක් ගියාම 8න් 3ක් ගියාම 5යි. 5න් තව භාගයක් ගියාම ඔයාට එන්නේ 4:00යි. අන්න එහෙම හිතන්න නැත්නම් එහෙම අමාරුයි වැටෙනවා. පුතේ 8න් 3ක් 5යි 5න් භාගයක් 4:00යි. එහෙමනම් දැන් මොකද කරන්නේ? මට ඊට මදි නිසා මම මේ පැත්තට ගන්නම් පුතේ. 9 මේ පැත්තට ගේන්න. 4:00යි. පුතේ වැඩි කිරීම 9 මේ පැත්තට එනකොට බෙදීම 9ක් වෙනවා. ඒ විදිහට ලියා ගන්න නැත්නම් ආය අමාරු වැටෙනවා. 4:00 බෙදීම 9යි. එහෙනම් පුතේ මේක දෙවරක් 4 8යි 1යි 9යි කීයෙන් 9යිද? 2න් 9යි බෙදීම 9 සමානයි D. එhmenan පුතේ 9ට 2යි බෙදීම වැඩි කිරීම කරලා මෙයාගේ උඩයට මාරු වෙනවා සමානයි D. එහෙනම් මෙයාට මෙයා කැපිලා යනවා පුතේ. දෙවරක් 1 2යි එක්වරක් 1 1යි සමානයි D. බලන්න ඔයාට එන්න ඕනේ D සමානයි 2න් 1යි. D සමානයි 2න් 1. ලස්සනට එන්න ඕනේ D සමානයි 2න් 1ක්. වැරදි නම් හදා ගන්නකො මං හිතනවා බහුතරයකගේ වැරදි ඇති කියලා. ඊට ප්‍රශ්න පත්‍ර පන්තියේ එන කට්ටිය පුතේ අනිත් අය ගැන මම කිසි දෙයක් මම කියන්නේ නැහැ ප්‍රශ්න පත්‍ර පන්තියේ එන්නේ නැති කට්ටිය ගැන. මට චෝදනා කරන්න එපා පුතේ ඔයා පේපර් කලේ නෑ ඔයා ප්‍රශ්න පත්‍ර කතා කරන්නේ නෑ ඔයා පාස් පේපර්ස් කතා කරන්නේ නෑ කියලා. ඔයාලා අර මොකද්ද අපි පුනරීක්ෂණ ක්ලාස් එකේ යන පේපරුයි මේ පේපරුයි කියන්නේ පුතේ වර්ග දෙකක් නෑ මම අර ඒකේ කරන්නේ මෙතෙක් කල් ආපු පේපර් ටිකක් පේපර් වල තිබ්බ ගැටලු සාකච්ඡා කරන එක සහ ප්‍රශ්න පත්‍ර පන්තියේදී ගන්න පේපර් එකක් සාකච්ඡා කරන එක අංග සම්පූර්ණ පේපර් එකක්. ඒතර ඔයාලා මෙච්චර කාලයක පේපර් වල දැන් මුණ දීලා නෑ. 10 9 වසරේදී නෑ 10 වසරේදී නෑ 11 වසරේදී නෑ. ඒකට පේපර් එකක හැඩේ සම්පූර්ණ අංග සම්පූර්ණ පේපර් එකක හැඩේ කතා කරන්නේ සහ ගෙදර වැඩ සියල්ල ඒකේ යන්නේ. ඒතකොට ඔයාලට ඔච්චර කියලා පුතේ එහෙම එන්න බැරි නම් එතනින් එහා කතා කරන්නේ නෑ මම මොකද. මෙතෙක් කල ගොඩ ගිය සියලු ළමයි පුතේ ඔය සියලු පන්ති වලට ඇවිල්ලායි ගොඩ ගියේ.
එහෙම නැත්නම් ඇලඩින් කියපු පුදුම පහන තිබිලා නෙමෙයි ඈ. තියරි කොච්චර ඉගෙන ගත්තත් වැඩක් නෑ පුතේ. ඒක පේපර් එකකට යොදවන්නේ. ගැටලුවකට කොහොමද යොදවගන්නේ? දැන් ඔයා කිය එහෙනම් ඔයා ඒක මේකෙත් කරන්න කියලා. මේකෙත් කරන්න පුළුවන්. මේකේ කරන්න පුළුවන් කෙරුවොත් අවුරුද්දටම උගන්වන්න වෙන්නේ පාඩම් දෙකක් විතර තමයි. හරි. ඊළඟ දැන් කියනවා නම් ආයෙත් වඩා හොඳ පන්ති තියෙනවානේ ඒවත් කරලා ආයෙ නෑ ඒකට යන්න. එච්චරයි. මගේ ක්‍රමය මේක. හරි. දවසකට පැය දෙකක් නෙමෙයි. කිසිම දෙයක් නැතුව පැය දෙකක් උගන්වනවා විතර මේ උගන්වන්නේ. කිසිම අමතර කිසිම දෙයක් නැතුව පැය දෙකම උගන්වනවා නෙමෙයි. ගණන් හදවන්නේ. ඔය ඒක A එකට B එකට ගියවුම් පුතේ නිකන් මේ පන්තියට විතරක් ඇවිල්ලා එකක් B එකක් ගත්තුම් නෙමෙයි ඈ. උන් සෑහෙන මහන්සි වෙලා හිටින්න ආවේ. right. ඊළඟ කියන්න ගානක් මෙහෙම. දී ඇති තොරතුරු අනුව ඒහි අගය සොයන්න. ඉස්සලා අපි හේවේ ඩීහි අගය. දී ඇති තොරතුරු අනුව ඒහි අගය සොයන්න. දී ඇති තොරතුරු අනුව ඒහි අගය සොයන්න. මේක ලේසි. දී ඇති තොරතුරු අනුව ඒහි අගය සොයන්න. දී ඇති තොරතුරු අනුව ඒහි අගය සොයන්න. මේක ලේසි පුතේ. මේ සැරේ ඩීව දීලා ඒව අහනවා. ඉස්සලා ඒව දීලා ඩීව ඇහුවා. මේ සැරේ ඩීව දීලා ඒව අහනවා. අර ආදේශයමයි. දී ඇති තොරතුරු අනුව ඒහි අගය. අර ආදේශයමයි. ඔන්න බලන්න. මේ ආදේශයමයි. මේ බලා ගන්න. T20 කොහොමද ඔයාලා යන්නේ? T20 සමානයි. T20 සමානයි A/19ක් D. T20 සමානයි A/19ක් D. එමනම් T20 කියන්නේ 39යි. පුතේ A අපි දන්නේ නැහැ. ධන 19යි. පුතේ D අපි දන්නවා 2යි. එහෙමනම් මෙතන එනවා 39ක් සමානයි A ධන 19 දෙවරන් 9 18කට දැම්මා එකක් ඉතිරි 38යි. දැන් ඒව තනි කරගන්න ධන 38 මෙහි ගේන්න. ඍණ 38යි සමානයි A. එහෙමනම් 1 සමානයි A සමානයි 1යි. ඔය අච්චර අමාරු නෑ ඒක. ඔන්න බලන්න මම තව ගානක් දෙනවා. එච්චර අමාරු නෑ ඒක. right. මෙන්න ඊළඟ එක අපිට ඊළඟ එක හම්බ වෙනවා T50. පුතේ T50 සමානයි 127යි. ඊට අමතරව දීලා තියෙනවා D සමානයි 3යි. අපෙන් අහන්නේ ඒව. ඔන්න බලන්න මම ආදේශ කරනවා. පුතේ මම ලියනවා T50 සමානයි A/49ක් D. T50 සමානයි A/49ක් D. එහෙමනම් අපි යනවා පුතේ T50 කියන්නේ 127යි සමානයි A. අපි දන්නේ නැහැ. පුතේ 49යි D වනාහි කිම? D වනාහි 3යි. එහෙමනම් මෙතෙන්ට එනවා 127ක් සමානයි A. පුතේ 9 3 27න් 7 දැම්මා 3ක් දෙකක් ඉතිරි 12 2 147යි. පුතේ මම මේක මේ පැත්තට දානවා 127යි ධන 147 මෙහි එනවා ඍණ 147 සමානයි A. එhmenan A සමානයි මෙයාගේ මෙයා අඩු වෙන්නේ පුතේ 0.20යි ඍණ 20යි. A සමානයි ඍණ 20යි. A සමානයි ඍණ 20යි. A සමානයි ඍණ 20යි. A සමානයි ඍණ 20යි. අපි ඊළඟ දවසේ මේකේ ඉතුරු ටිකත් ශ්‍රේණියක n වන පදවල එකතුවක් ගණනය කරනවා. මේකේ ඉතුරු ටිකත් ශ්‍රේණියක n වන පදවල පද n ගණනක එකතුවක් අපි ගණනය කරනවා. එතරින් පුතේ පාඩම ඉවර වෙනවා. එවනම් අදට ඔය ගණන් දෙක ලියාගෙන යන්න පුළුවන්. ලියාගෙනයි යන්න පුළුවන්. හෙට සාමාන්‍ය ආකාරයටම සියලු පන්ති සාමාන්‍ය ආකාරයටම පැවැත්වෙනවා. හෙට රාත්‍රිය අද රාත්‍රිය හෝ හෙට රාත්‍රිය වෙන විට
ඔබට දැනගන්න ලැබේ පුතේ මම group එකට මිසක් අනේ මට පෞද්ගලිකව කතා කර කර අහන්න එපා පුතේ. group එකේ ඉන්නවා නම් group එකේ පණිවිඩ දිහා බලන්න. ඔයාලා group එකට ඇවිල්ලා ඒක බලන්න නැතුව ලොකු පොෂ් ලයින් අල්ලලා සැරින් සැරේ මට කතා කරන්න එපා. group එකක් හදලා තියෙන්නේ group එකට ෆොටෝ ඒ තොරතුරු දාලා තියෙන්නේ. ඒ group වල chat වෙන්නේ නැහැ නේ පුතේ. ඔයාලා හොඳටම දන්නවා group එකේ chat වෙන්නේ නැහැ. group එකේ හිටියා කියලා ප්‍රශ්නයක් නැහැ. මොකුත්ම නැහැනේ. අපේ group එකට ෆොටෝ එකක් හරි මොකක් හරි දැම්මොත් දාන්නේ තොරතුරක් දැම්මොත් දාන්නේ ගුරුවරු 3-4 දෙනා විතරයි. වෙන කාටවත් chat කරන්න බෑනේ ඒක. ඒ නිසා ඒක හිටියා කියලා හෙන ගහන්නේ නැහැ. ඒකටයි තොරතුරු දාන්නේ. සැරින් සැරේ මට කතා කරන්න එපා. ඒකෙන් තොරතුරු බලලා ගන්න. මොකද group එකක් හදලා තියෙන්නේ ඒකටනේ. මට තමුසෙලාක එකින් එකාට ඔයා IT කරනවාද බබා ඔයා IT කරනවාද බබා ඔයා IT කරනවාද එන්නකො බබා මේකේ කතා කරන්නේ නැහැ. තොරතුරු ටික group එකට දාන්නම් ආපහු එකෙක් හරි මගෙන් අහුවොත් අමු තිත්ත කුණුහරු පහ ගන්නවා මගේ. දෙමව්පියෙක් වුණාම මට කමක් නැහැ. group එකක් හදලා තියෙන්නේ ඒකට. ඒකට ඇඩ් වෙලා නැත්තම් කරුණාකරලා ඇඩ් වෙන්න. එච්චරයි. එතනින් එහා මට ආයේ උදේ මමත් මේ උගන්වන්න ඉන්නේ. උගන්වන්න ඉන්න ගමන් තමයි කෝල් එකක් ආවත් ආන්සර් කරන්නේ. හරි ඒ නිසා කරුණාකරලා group හදලා තියෙන්නේ ඒකට. ඒවට පණිවිඩ දාන්නම් ඒ පණිවිඩ බලන්න. ඒ පණිවිඩ බලන්න නැතුව ඒව දිහා බලන්න නැතුව group යට ගහලා ඒවා අපි දන්නේ ඒවා මට කරන්න දෙයක් නැහැ. මම ඒකයි කිව්වේ මම පටන් ගන්න විෂය මම පටන් අරන් දිනේ දාන්නම්. මං කිව්වනේ මම පොරොන්දු වුණා අර විෂය පටන් ගන්නවා මේ විෂය පටන් ගන්නවා මම සියලු විෂයන් පටන් ගත්තා දැන් ක්‍රමයෙන් එක පටන් අරන් යනවා හොඳ ගුරුවරු හොයාගෙන හරි group එකටයි මම ෆොටෝ මේ sorry group එකටයි පණිවිඩ ටික දාන්නේ ඒ නිසා කරුණාකරලා group එකෙන් තොරතුරු ටික ගන්න හරි නේද ආයෙ මට පෞද්ගලිකව කතා කරලා කවද්ද සර් පටන් ගත්තා සර් අයියෝ සර් අම්මුත් මම දන්න සියලු කුණුහරුප ටික කියනවා හරිනේ එච්චරයි right එහෙනම් හම්බෙමු ඊළඟ දවසේ ආවට ස්තුතියි යනවට බොහෝමත්ම ස්තුතියි හෙට ප්‍රශ්න පත්‍ර පන්තියට එන කට්ටිය නිර්මාණයක් සඳහා සූදානම් වෙලා එන්න right එහෙනම් හම්බෙමු හෙට 10:30ට ප්‍රශ්න පත්‍ර පන්තියට එන කට්ටිය අනිත් කට්ටිය කැමති විදියට ඒ තමන්ගේ AB WC ඒවා තීරණය කරගන්න right එහෙනම් හම්බෙමු ඊළඟ දවසේ ආවට ස්තුතියි යනවට බොහෝමත්ම ස්තුතියි අයුවන් සර්